නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එක්සත් රාජධානී පදිංචි පින්වත් ප්‍රසංග මදුවාගොඩ පින්වත් මහත්මයා විසින් තමයි අද උතුම් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, සතුටු වෙන්න. අතිශයින්ම දුර්ලභව ලැබුණු මේ මනුස්ස ජීවිතයේ අපට වාසනාවන්ත පින්බර ජීවිතයක් කරගන්නට දුර්ලභ අවස්ථාවක් අපිට මේ උදා වෙලා තියෙන්නේ. එතකොට මේ පිනෙන් පිරුණු ජීවිතයක් ගොඩනගද්දී අපිට මේ මනුෂ්‍ය වර්ගයාගේ හිත පිණිස සුව පිණිස අපිට මේ කලාතුරකින් පහළ වෙන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ පරම සත්‍යය අපිට අහන්නට ලැබිලා දෙව්මිනිස් ලෝකයාට මේ පරම සත්‍ය ශ්‍රවණය කරවන්නට අස්සවන්නට යම් උපකාරයක් කරන්න පුළුවන් වුණා නම් ඒක තමයි පින්වත්නි මේ ධර්ම දානයේ ආශ්චර්යය. එනම් පරම සත්‍ය අපි දෙව්මිනිස් ලෝකයාට ශ්‍රවණය කරන්නට සැලැස්සුවොත් අපට සසර පුරා එනංගේ පරම සත්‍යය ශ්‍රවණය කරන්න භාග්‍ය උදා කරලා දෙන්නේ තමන් මේ රැස් කරගන්න පින විසින්. තමන් ලෝකයට බය දුන්නොත් තමන්ට සසරේ බය හිමි වෙනවාමයි. තමන් මේ ලෝකයට වෛරය දුන්නොත් තමන්ට සසරේ වෛරී උරුමකාරයෙක් වෙන්න සිද්ධ වෙනවා. තමන් මේ දෙව්මිනිස් ලෝකයාට අපි නිදුක් බව දුන්නොත් තමන්ට සසරේ නිදුක් භවයේ හිමිකරුවෙක් වෙන්නේ ඒ රැස් කරන දේ විසින්මයි. එහෙනම් තමන් මේ දෙව්මිනිස් ලෝකයාට සත්‍ය දුන්නොත් සත්‍යය තමන්ට මේ සසරේ මුණ ගැස්සන්නේ සත්‍යයේ හිමිකරුවෙක් කරවන්නේ තමන් මේ රැස් කරගන්න පින විසින්. ඉතින් පින්වත්නි, ධර්ම දානමය පින්කම ගැන හිත හිතා සතුටු වෙමින් අද දවසෙත් අපි සූදානම් වෙන්නේ ඒ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සබ්බත්තගාමිනී පටිපදං යථා භූතං පජානාති. සර්වඥ නෙතට පින්වත්නි, සියලු ප්‍රතිපදාවන් බැහැලා නැහැ, විවර වෙලා තියෙන්නේ. අන්නේ සර්වඥ නෙතට යොමු වුණු එක ප්‍රතිපදාවක් තියෙනවා. මේ ගෘහ ජීවිතයේ වසන අය අතර වේවා, පැවිදි ජීවිතයේ ගත කරන අය අතර පවා මේ පිරිහෙන්න හේතු වෙන කාරණා තියෙනවා. අපේ ජීවිතය අපි නොදැනුවත්ව කරගන්න දේවල් නිසා. හැබැයි පින්වත්නි, ආශ්චර්යයි, බුදුරජාණන් වහන්සේ දකින්න යම් ආයතනයක වේවා, යම් ගෙදරක වේවා, යම් රටක වේවා, යම් පවුලක වේවා, මෙන්න මේ කියන කාරණා ටික පුරුදු කරගන්න පුළුවන් වුණොත් ඒ පවුල පිරිහෙන්නේ නැහැ. ඒ ගෙදර කට්ටිය පිරිහෙන්නේ නැහැ. ඒ රට පිරිහෙන්නේ නැහැ. ඒ ජාතිය පිරිහෙන්නේ නැහැ. ඒ ආයතනය පිරිහෙන්නේ නැහැ පින්වත්නි. හරි පුදුමයි. අපිට හිතා ගන්න බෑ, විශ්මිතයි මේ බුදු කෙනෙක් කොහොමද මෙහෙම දෙයක් දකින්නේ කියලා. දැන් අද ගත්තොත් එහෙම රටක් විදියට පිරියෙන්න හේතුව
මේ දේශනා පරිශීලනය කරද්දී හොඳට තේරෙනවා. ජාතිය පිරිහුනේ කුමක් නිසාද කියලා මේ දේශනාවෙන් හොඳට පැහැදිලි. ආයතන බංකොලොත් වෙන්නේ කුමක් නිසාද කියලා මේ දේශනාවෙන් හොඳට පැහැදිලි. ගෙදරක් ගත්තොත් ගෙවල් වල ඉන්න කට්ටිය අසමගි වෙලා අමනාපකම් ඇති කරගෙන අඩදබර කරගෙන ගෙවල් වල සමගිය නැති වෙන බට්ටවට පත් වෙලා තියෙන්නේ කුමක් නිසාද කියලා මෙන්න මේ දේශනාවෙන් හොඳට පැහැදිලි. මේක තමයි පින්වත්නි සම්බුදුරජාණන් වහන්සේගේ මේ ਸਰවඥනිතී ආශ්චර්යය. සම්බුදුනිතී ආශ්චර්යය. ඒ සියලු ප්‍රතිපදාවන් දකින්න ශාස්ත්‍රඥ වහන්සේ නොපිරිහෙන ප්‍රතිපදාව දකින්නවා. ඉතින් මේ දේශනාවේ නම් පින්වත්නි වස්සකාර සූත්‍රය. ඒ දවස්වල පින්වත්නි අපගේ සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කළා. ඉසමීමේ මගධ රාජ වූ වේදේහි පුත්‍ර අජාසත් රජතුමා වජ්ජි දේශේ යටත් කරන්න කල්පනා කළා. කොහොමද? වජ්ජි දේශේ අල්ල ගන්න කල්පනා කළා. ඒතර මේ වෙනකොට මම හිතන්නේ බිම්බිසාර රජතුමා කලුරිය කළා. ඒතර දැන් අද අජාසත් රජතුමාට උමනා වුණා කුමක් අල්ලන්නද? වජ්ජි දේශේ. හරි පුදුමයි. ඒ කාලේ දැන් මේ බුදුරජාණන් වහන්සේ ගැන හරි ප්‍රසිද්ධියක් තිබුණා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සත්‍යවාදී, ධර්මවාදී. බුදුරජාණන් වහන්සේලා කවදාවත් බුදු මුවින් පවසන කිසි දෙයක් අසත්‍යක් වෙන්නේ නැහැ කියලා පීතෘඝාතක අජාසත් රජතුමාට පවා හොඳ විශ්වාසයක් තිබුණා. ඉතින් මේ විශ්වාසයේ මත මේ අජාසත් රජතුමා කියනවා මම මේසා මහා 이르දිමත් වූ මේසා මහානුභාව සම්පන්නෝ මේ වජ්ජීන් සිඳලනවා. වජ්ජීන් වනසල දානවා. වජ්ජීන් අන්‍ය වූ විපතකට පත් කරනවා කියලා දැන් කල්පනා කර කර කියෝ ඉන්නවා. එහෙම ඉඳලා ඊට පස්සේ මගධ රාජු වේදේහි පුත්‍ර අජාසත්තුමාගේ මහා මාත්‍යෙක් හිටිය වස්සකාරය කියලා. මේ වස්සකාර බ්‍රාහ්මණයෙක්. එතකොට වස්සකාර බ්‍රාහ්මණයට කතා කරලා කියන බ්‍රාහ්මණය ඔබ බුදුරජාණන් වහන්සේ කරා යන්න. ගිහිල්ලා මගේ වචනයෙන් භාග්‍යතුන් වහන්සේගේ පාකමල් සිරසින් වඳින්න. අල්පාබාධ බව, අල්ප දුක් ඇති බව, සැහැල්ලු බව, ඒ වගේම තමයි සිරුරු බල, පහසු විහරණය විමසන්න. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු බුදුරජාණන් වහන්සේගේ පාකමල් සිරසින් වඳිනවා කියලා වන්දනා කරන්න කිව්වා. වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු බුදුරජාණන් වහන්සේගේ ඒ වගේම අල්පාබාධ බව, අල්ප දුක් ඇති බව, සැහැල්ලු බව, සිරුරු බල පහසු විහරණය මම ඇසුවා කියලා අහන්න කිව්වා. බලන්න මේ කාලේ මිනිසුන්ගේ වැදගත් ගති හරි පුදුමයි. දැන් එතකොට මොකද්ද කිව්වේ? බ්‍රාහ්මණයටත් ගිහිල්ලා පාකමල් වන්දනා කළ සෝදුක් විමසන්න කිව්වා. රජතුමා 9 මිනිත්තු වන්දනා කළා ආයෙත් සෝදුක් විමසන්න කිව්වා. පුදුම වැදගත් sannivedanaයකින් යුතු කතා බහකින් යුතු පරිසරයක් පින්වත්නි කාලේ. ඊට පස්සේ කිව්වා මේ මෙසේත් කියන්නකෝ ස්වාමීනි මේ වේදේහ පුත්‍ර අජාසත් මගධ රජු මේ වජ්ජීන් දේශය යටත් කරන්න කැමතියි. ඒ වගේ මම මේ මහා 이르දිමත් වූ මෙසේ මහා ආනුභාව ඇති වජ්ජීන් සිඳලනවා, වජ්ජීන් වනසනවා, වජ්ජීන් අන්‍ය වූ විපතකට පත් කරනවා කියලා කියෝ හිතා ඉන්නවා කියන කාරණේ කියන්න කිව්වා. කොච්චර සත්‍යවාදීද බලන්න පින්වත්නි. රජ කෙනෙක් වෙලත්. භාග්‍යතුන් වහන්සේ යම් අයුරකින් පිළිතුරු දෙයි නම් ඒ මනාකොට ඉගෙනගෙන මට දැනුම් දෙන්න තථාගතයෝ අසත්‍ය නොවදාරති. බලන්න පුදුමයි. පීතෘඝාතක අජාසත් රජතුමාට පවා එහෙම ඉබඳු ගුණයක් පිළිහිටලා තිබුණා භාග්‍යතුන් වහන්සේ ගැන. හරි පුදුමයි. එසේ බවත කියලා මගධ මහා මාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා වේදේහ පුත්‍ර අජාසත් මගධ රජුට උත්තර දීලා අසුනින් නැගිටලා බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටිසේක්ද එතනට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතුටු වුණා.
සතුරු පිරිසඳර කතා බහ නිමවල එකත් පසක හිඳගත්තා. එකත් පසක වුන් මගධ මහා මාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ බුදුරජාණන් වහන්සේට සැලකරනවා බවත් ගෞතමයන් වහන්සේ වේදේහ පුත්‍ර අජාසත් මගධ රජු බවත් ගෞතමයන් වහන්සේගේ පාකමල් සිරසින් වඳිනවා. අල්පාබාධ අල්ප පීඩා සැහැල්ලු බලය පහසු විරණය පිළිබඳ විමසනවා. ඒ වගේ මේකත් දැනුම් දෙන්නේ කොහොමද? වේදේහ පුත්‍ර අජාසත් මගධ රජු වජ්ජීන් යටත් කරන්න කැමැත්තෙන් ඉන්නවා. මේසා මහා 이르දිමත් මහා අනුභව සම්පන්න වජ්ජීන් සිදලනවා, වනසනවා, අන්‍ය විපතකට පත්වනවා කරනවා කියලා කියනවා කිව්වා. ඊට බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. වස්සකාර බ්‍රාහ්මණයට මුකුත් කියන්න ගියේ නැහැ. සමහර අවස්ථාවල පින්වත් රජවරු ඇවිල්ලා සමහර දේවල් අහනකොට රජවරුන්ට නෙමෙයි ඒක කියන්නේ. ආනන්දයන් වහන්සේ තමයි කියන්නේ ඊට පස්සේ. රජවරු දැනගන්න ඕන එතකොට ළඟින් වාඩිලා ඉඳගෙන මේ කියන්නේ මට තමයි කියලා තේරුම් අරගෙන කටයුතු කරගෙන යන්න. එච්චර වැදගත් විස්මිත සුන්දර sannivedanayak. කතා බහක් ඇසුරක් තිබුණා ඒ කාලේ හිටපු අයට පවා. දැන් වස්සකාර බ්‍රාහ්මණයට මට නෙවෙයි කතා කරන්න කියලා නැගිටලා අනිත් පැත්තට ගියෙත් නැහැ. අද සිද්ධිය වුණා නම් මොකද වෙන්නේ? අද ඕක නෙවෙන්නේ. මම ප්‍රශ්න අහුවේ වෙන කෙනෙකුට උත්තර දුන්නේ කියලා නැගිටලා යන්න. එච්චර මිනිස්සු නොවැදගත් සංයමයක් නැහැ. ඉවසීමක් නැහැ. කියන දේ අහලා වැදගත් දේ ගන්න දක්ෂ නැහැ අද මිනිස්සු. එච්චරට නොවැදගත් වෙලා තියෙන අද පරිසරයේ sannivedanaye ඔක්කොම. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේ පිටිපස්සෙන් ඉඳගෙන බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට අමතලා කියන කිම ආනන්දේනි. වජ්ජීන් නිතර නිතර රැස් වෙනවා. රැස්වීම බහුල කොට ඇත්තා වූ වෙති යන කරුණ ඔබ විසින් අහලා තියෙනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි වජ්ජීන් නිතර නිතර රැස් වෙනවා. රැස්වීම බහුල කොට ඇත්තා වූ යන කාරණේ මං අහලා තියෙනවා ආනන්දේනි යම් තාක්. වජ්ජීන් නිතර නිතර රැස් වෙනවා නම් රැස්වීම බහුල කරගෙන නම් ඉන්නේ ආනන්දේනි. එසේ ඇති කල්ලි වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති යුත්තේ පිරිහීමක් කැමති නොවිය යුත්තේ කිව්වා. අන්න බලන්න එහෙනම් මේ gedaraක වුණත් නොපිරිහෙන කාරණේ ඕක. ආයතනයක නොපිරිහෙන කාරණේ ඕක. ජාතියක් වුණත් රටක් වුණත් නොපිරිහෙන කාරණේ ඕක. එහෙනම් gedaraක වුණත් පින්වත්නි gedara පිරිස දවසකට එක සැරයක් දෙසරයක්වත් පිරිස එකතු වෙන්න ඕන. කතා බස් කරන්න ඕන. සමහර පවුල් තියෙනවා පින්වත් එකට කෑම කන්නේ. එකට කෑම කාලා සමහර පවුල් තුන එකට සුහද කතාවක යෙදෙන පොඩි වෙලාවක්. අද ඒවනම් බොහෝ පවුල්වල දකින්න නැහැ. බොහෝ පවුල්වල දකින්නේ 5 දිනක් ඉන්නවනම් 5 දින කෑම ටික කන්නේ වෙලාවල් 5කට. එහෙම වෙලාවටත් එකතු වෙන්නේ නැහැ. දුර ඈතක ඉන්න ගමන් පොඩ කතා බස් කරලා හොයලා බලන්නේ. ඒ මුකුත් නැහැ. ඉතින් කෙසේනම් සමගියක් රැඳෙන්නද? වෙන්න විදියක් නැහැ පින්වත්නි ඒක. හැයි බුදුනෙතට පේනවා නිතර නිතර එකතු වීමම සමගිය පිණිස හේතු වෙනවා කියලා. එහෙනම් නිතර එකතු නොවීම කොහොමද පිණිස හේතු වෙන්නේ? අසමගිය පිණිස හේතු වෙනවා. රටක නම් රටක පරිපාලනයේ හොබවන පිරිස නිතර නිතර රැස් විය යුතුයි. වල්පල් පිණිස නොවි මහ ජනතාවගේ රටේ අභිවෘද්ධිය සමෘද්ධිය පිණිස රාජ්‍ය ආරක්ෂා සුරක්ෂිත කිරීම පිණිස ශාසනික වශයෙන් චිරස්ථිතිය පිණිස සිදු යුතු දේවල් නිරන්තරයෙන් කතාබස් කරන්න ඕන. සංවර්ධනය වෙනුවෙන් කතාබස් කරන්න ඕන. අන්‍යෝන්‍ය හැමතිස්සෙම වැටහීමක් තියෙන්න ඕන. ඒ නිතර එකතු වීම නිතර කතාබස් කිරීම මේ ලෝකේ නොපිරියෙන්න හේතු වෙන කාරණාවක්. ආයතනයක් ගත්තොත් ආයතනයේ දවසකට වතාවක්වත් පිරිසම එකතු වෙලා මොනවා හරි දෙයක් අවශ්‍ය දේවල් ආයතන වෙනුවෙන් කතා කරන්න ඕන. සමාලෝචනයක් හරි කරන්න ඕන.
ඒක ආයතන දියුණුවක් වෙනස පවතිනවා. පිරීමක් වෙනස පවතින්නේ නැහැ පින්වත්නි ඒක. ඒ නිසා අද විශේෂයෙන් අද යුගයේ කියලා කියන්නේ පින්වත්නි අද යුගයේ මේ විපරීත වෙලා පුදුමාකාර මේ අයෝනිසෝ මනසිකාරයකින් එකිනෙකා ගැන හැම තිස්සෙම වැරදි චින්තනයෙන් දවස ගත කරන පරිසරයක් අද නිර්මාණය වෙලා තියෙනවා. හැම තිස්සෙම තව කෙනෙක් ගැන තව කෙනෙක්ගේ හිතේ තියෙන වැරදි හැම හැඟීමක්මයි උපදින්නේ සමහර විට. වැරදි අදහසක්මයි ඇති වෙන්නේ. එතකොට එහෙම අවස්ථාවක එතකොට මේ ගෙදර කට්ටියන්නේ දවසක වතාව දෙසරි පවා කතා බස් කරන්න පුරුදු වෙන්න ඕන. ඒක ඒ ගෙදර නොපිරීම පිණිස පවතිනවා. දියුණුව පිණිස පවතිනවා. ඊළඟට පින්වත්නි හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ අහනවා කිමානන්දේනි වජ්ජීන් සමගිව රැස් වෙති. සමගිව විසිර යති. සමගිව වජ්ජීන්ගේ කටයුතු කරති යන කරුණ ඔබ විසින් අහලා තියෙනවද කියලා ඇහුවා. ස්වාමීනි වජ්ජීන් සමගිව රැස් වෙනවා. සමගිව විසිර යනවා. සමගිව කටයුතු කරති යන කාරණේ මා විසින් අහලා තියෙනවා කිව්වා. දැන් ඉස්සෙල්ලා කිව්වේ කොහොමද? නිතර එකතු වීම කියන කාරණේ. දැන් කියන්නේ කොහොමද? ආනන්දනි යම්තාක වජ්ජීන් සමගිව රැස් වෙද්ද සමගිව විසිර යද්ද සමගිව කටයුතු කරන්නාහුද ආනන්දිනි එසේ ඇති කල්ලි වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති යුත්තේ පිරිහීමක් නොවේ කියනවා. එහෙනම් ආයතනයක වේවා ජාතියක් වශයෙන් වේවා ඊළඟට ගෙදරක වේවා රටේ තීරණ ගන්න අය වේවා නිතර එකතු වෙලා නිතර කතා බස් කරලා සමගිව විසිරලා යනවනම් ඒ වගේම තමයි සමගිව කට්ටියම කටයුතු කරනවනම් දැන් මට මතකයි එක දේශනාවක තියෙන කෝසම්බී සූත්‍රය. මේ පිරිස එකතු වෙලා දැන් අපි හිතමු ගෙදරක නම් ගෙදර උයන පිහන කටයුත්තට සියල්ලගෙම සම්බන්ධයක් ඇති වෙනවනම් අන්න ඒක සමගිය පිණිස පවතිනවා. ගෙදර පිරිසිදු කිරීමට සියල්ලගෙම සම්බන්ධයක් ඇති වෙනවනම් ඒක සමගිය පිණිස පවතින පිරීම පිණිස පවතින්නේ නැහැ. ගෙදර දොරේ අනික් කටයුතු වලදී කතා බස් කරනවනම් ඒ තීරණ ගන්න සමගිය පිණිස පවතින පිරීම පිණිස පවතින්නේ නැහැ. සමහර ගෙවල් වල ලයිට් බිල් ගෙවා ගත්තේ, වතුර බිල් ගෙවා ගත්තේ, ආහාර පාන සමහර අපි දැන් එක පවුලේ සමහර විට එක ගෙදරක සමහරට විවාහ වෙච්ච පවුල් දෙකක් තුනක් ඉන්නවා. ඒ පවුල් වල විශේෂයෙන් මේක සම්බන්ධය තියෙන්න ඕන පින්වත්. ආහාර පාන ගේනකොට සමගිව කතා බස් කරලා සමහරට ඒවට වියදම් කරන්න කටයුතු කරන්න ඕන. නැත්නම් අනිවාර්යෙන් අර්බුද හට ගන්නවා. ගෙදර ගෙවල් දොරවල් පිරිසිදු කරද්දී පිරිස එකතු වෙලා කතා බස් කරගෙන ඉව කරන්න ඕන. ඊළඟට උයද්දි පිහද්දි සමගියෙන් කටයුතු අනිත් කටයුතු කරද්දී කතා බස් කරලා සමගියෙන් තීරණ ගන්න ඕන. ගෙවල් දොරවල් වියදම දැනගන්න ඕන. ඊට පස්සේ වියදම අනිත් සියලු දෙනා අතර සමානව බෙදලා යන විදියට ඒක සකස් කරගන්න කටයුතු කරගන්න ඕන. සමගිය පිණිස පවතිනවා. මෙන්න මේ දේවල් පින්වත්නි අද ගෙවල් දොරවල් වල නෑ. ඒකයි ගෙවල් දොරවල් වල අසමගි වෙන්නේ. ආයතන වල මේව නෑ. ආයතන පිරිහෙන මේවත් එක්ක. ජාතිය සමහර ජාති ඉන්නවා පින්වත්නි මේ ලෝකේ. සමහර ජාතීන් ඉන්නවා. ඒගොල්ලෝ සමහර සතියේ දවසක් දාගෙන තියෙනවා. දවසට වතාවක් දාගෙන තියෙනවා. සියලු දෙනාම එකතු වෙන්න ඕන. සමහරට ගන්නේ වැරදි තීරණ වෙන්න පුළුවනි. ගන්නේ වැරදි තීරණ වුණත් පින්වත්නි ඒගොල්ලන්ගේ ජාතිය නැගී සිටිනවා. කුමක් නිසාද? නිතර එක්රැස්වීමත් සමගිව කටයුතු කිරීමත් කියන කාරණා නිසා. හරි පුදුමයි. දැන් මේවා ලෝකේ නැත්තර නැති වෙගෙන යනවා. මේව නැත්තර නැති වෙගෙන යනවා. ඒක සමහරවිට මේ පුංචි කතාවකින් විසඳන්න තියෙන දේ සමහරවිට නිශ්ශබ්දව සිටීම නිසා මේ ප්‍රශ්නේ උඩ දුවන සමහර විට. සමහර වචනෙන් දෙකකින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. සමහර මට මතකයි පවුල් කට්ටිය සමහර කට්ටිය මාත් එක්ක කියලා තියෙනවා. සමහර එක පවුලේ සහෝදර තුන් දෙනෙක් ඉන්නවා. සමහරට ලයිට් බිල් ඔන්න එක්කෙනෙක් ගෙවනවා අනික් කට්ටිය ගණන් ගන්නවද අපි පාඩු වෙනවා ගෙවනවා නම් ගෙවපන් කියලා. ඕකම ඇති අරුබුදයකට.
සමහරලාට මේ රුපියල් 200 300 එක පවුලකින් යන්නේ. උග කතා බස් කළ සමගියෙන් කරගන්නේ. සමහරට වෛරයෙන් ඉන්නේ කොයි වෙලාවෙත් ඔයක නිසාම. පොඩි දෙයක් පින්වත්නි. විශාල වෛරයක් බවට පෙරලා තියෙනවා. සමහරට අද යුගයේ නම් තව ඊට අමතරව කොච්චර බිල් තියෙනවද? ගෑස් බිල් කියයි, ලයිට් බිල් කියයි, වතුර බිල් කියයි. දැන් අපි පුංචි කාලේ නම් අපි ගෙවලු ලයිට් බිලකට ගෙවන්න ඕන කියන මානසිකත්වයක් එන්නේ නැහැ අපේ දෙමව්පියන්ට. පුදී ප්‍රශ්නේ නැහැ. වතුර බිලක් ගෙවන්න ඕන කියන මානසිකත්වයක් එන්නේ. මම කියන්නේ මීට අවුරුදු 20කට විතර පෙර 30කට විතර. අද එහෙමනේ අද සංකීර්ණයි. ඒ ආර්ථික රටාව සමාජීය රටාව බොහොම සංකීර්ණයි. ඒ සංකීර්ණ සමාජයේ සෑහෙන සැලකිලිමත් වෙන්න ඕන සමගිය එක්වීමට, සමගිය තියෙන දේවල් කතා කිරීමට, සමගිය කටයුතු කිරීමට. එකිනෙක කෙනාට පුද්ගලික හිතන දේවල් කරන්න ගියොත් මේ කියන සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට අනුව නම් දියුණුවක් කරා යන්නේ නැත. ඒක පිරිහීමක් කරාම යන්න හේතු වෙන කරුණක් බවට පත් වෙනවාමයි. ගෙදර සැමියයි බිරිඳයි විතර නම් ඉන්නේ. ඒ දෙන්න විවෘතව සියල්ල කතා බස් කරන දක්ෂ වෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන කාරණේ පින්වත්නි. ඊළඟ බලන්න බුදුරජාණන් දේශනා කරනවා දෙතුන්වෙනි කාරණේ විදියට ආනන්දේනි වජ්ජීන් නොපනවන ලද දෙය නොපනවති. පනවන ලද දෙය කඩ නොකරති. යම් අයුරකින් පැරැන්නන්ගේ පනවන ලද වජ්ජි ධර්මයේ සමාදම් සිටිති යන කරුණ ඔබ විසින් අසන ලද්දේද කියලා ඇහුවා. ඒ කියන්නේ පරණ හිටපු වජ්ජීන් ඉන්නවා. ඒ වජ්ජීන් යම් නීති පනවල තියෙනවා, හදාගෙන තියෙනවා. එතකොට නොපනවන ලද දෙය දැන් මේ දක්වාම තාම වජ්ජීන් පරණ නීති සකස් කරගෙන ආවනම් ඒ පරණ නීති වලට යනවා, පනෝම නැත් දේවල් පනව ගන්න යන්නේ නැහැ. මොකද නීති වැඩි වෙනවා කියලා කියන්නේ පින්වත් දියුණුව පිණිස පවතින්නේ නැහැ. නීති වැඩි වෙනවා කියන්නේ පිරිහීම පිණිස පවතින හේතු වෙන දෙයක්. යම් ආයතනයක වේවා යම් රටක වේවා නීති වැඩි වෙනවා කියලා කියන්නේ ඒ ආයතන පිරිහිච්ච නිසා නීති වැඩි වුණාද? ඒ ආයතන නොපිරිච්ච නිසා නීති වැඩි වුණාද? අනිවාර්යෙන් ඒ ආයතන නීති වැඩි වෙන්නේ පිරිහීම නිසාම. රටක වුණත් එහෙම පින්වත්. රටේ නීති කියන ඒවා එන්න වැඩි වෙනවා කියලා කියන්නේ එන පිරිහින ධර්ම වැඩිපුර පැන නැගිලා කියන එකයි. ඒ පිරිහින කාරණේ මොකද්ද? සමගිය එකතු වෙලා නැහැ. සමගිය කතා බස් කරලා නැහැ. සමගිය කටයුතු කරලා නැහැ. මේක තමයි කාරණේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එකිනෙක කෙනාට ඕන දේවල් කරන්න යනවා ඊට පස්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ප්‍රශ්න හට ගන්නවා. ඊට පස්සේ ඒක නැති සමතකටපත් කරන්න මොකද? නීතියක් ගේන්න වෙනවා. අලුත් දෙයක් පනව ගන්න වෙනවා. සමහරට කතා බස් කළා සමගියෙන් බොහොම ලස්සනට යන්න තිබිච්ච ගමන. අන්තර කිසි දෙයක් නැතුව එකිනෙක කෙනාට ඕන තීරණ අරගෙන කරන්න ගිහිල්ලා අන්තිමට මොකද උනේ? අන්තිමට දැන් නීතියක් ගේන්න වෙනවා ඊළඟට. නොපෙනූ දෙයක් පනවන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි පනවපු දේවල් සමහරට කඩ කරන්නත් වෙලා තියෙනවා. සමහරට මේ එකිනෙක කෙනා හිතුවක්කාරව යම් තීරණ ගත්තට පස්සේ මොකක්ද දන්නවද වෙන්නේ? එකක් තමයි නොපෙනූ දේවල් පනවන්නත් වෙනවා. පනවපු දේවල් මොකද වෙන්නේ? කඩ කරන්න වෙනවා. අද ලංකාවේ ලෝක රටවල් වල මේක කොච්චර තියෙනවද පින්වත්නි? එක පැත්තකින් හානිය පිණිස පවතින පනවපු දේවල් කඩ කරන එක. අනිත් පැත්තෙන් හානිය වෙලා තියෙන නොපනවපු දේවල් පනවන්න යන එක. නොපනවපු දේවල් පනවන්න යනවා. අද සාසනික වශයෙන් විශාල අර්බුදයකට ආඝාතයකට පෙරලී යන්න ඔබට වර්තමානයේ මේ සමහර පිරිස් එකතු වෙලා ගත්තු තීරණ වලින් ඔබට දකින්න ඇති මහා ව්‍යසන. හරි පුදුමයි ඒක. ඒ ව්‍යසන කොච්චරද කියනවනම් මේ තීරණ භික්ෂුන් වහන්සේලා හිරේ දාන්න අන්තිමට බණ කියන එකට පවා නියාමන ගේන්න අද නීතිපනත් ගේන්න අද කට්ටිය සමත් වෙලා තියෙනවා. මොකද මේ ශාසනයේ ආරම්භය කුමක්ද කියන කාරණේ තේරුම් ගන්න බැරි වීම නිසා. ධර්මය කියන්නේ කුමක්ද? විනය කියන්නේ කුමක්ද?
තේරුම් ගන්න බැරි වීම නිසා අද නොපනවපු දේවල් පණවන්න යන්න හදනවා. ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ තුල විනය තුල පණවපු දේවල් තියෙනවා. මේ පණවපු දේවල් කරගෙන යන කිසි කෙනෙක් උමනාවක් නැහැ. පුද්ගලික දේවල් තමන්ට හිතෙන දේවල් පණවන්න යන්න උත්සාහ කරන්නේ. ඒක දියුණුවක් පිණිස පවතින්නේ නැහැ. ඒ වගේ තමයි සමහර පවුල්වල දෙමව්පියෝ විසින් ලස්සනට බොහොම ලස්සනට කරගෙන ආපු දේවල් තියෙනවා. ඒව කඩ කරලා එකිනෙක කෙනාට හිතන දේවල් පණව ගන්නෝ පිරීම් පිණිස පවතින්නේ. හරි පුදුමයි පින්වත් මේවා. ඒ නිසා පින්වත් බලන්න මේක කියනවා නොපනවන ලද්දේ නොපනවති පනවන ලද්දේ කඩ නොකරති. යම් ඔයරකින් පැරැන්නන්ගේ පනවන ලද වජ්ජි ධර්මයේ සමාදම්ව සිටී යන කරුණ ඔබ විසින් අසන ලද්දේද කියලා අහනවා. ස්වාමීනි නොපනවන ලද දේ නොපනවති පනවන ලද දේ කඩ නොකරති. යම් අයුරකින් පැරැන්නන්ගේ පනවන ලද වජ්ජි ධර්මයේ සමාදම්ව සිටිති කියන කරුණ මා විසින් අහලා තියෙනවා කියනවා. ආනන්දේනි යම්තාක් වජ්ජීන් නොපනවන ලද්දේ පනවන්නාහුද පනවන ලද්දේ කඩ නොකරන්නාහුද යම් අයුරකින් පැරැන්නන්ගේ පනවන ලද වජ්ජි ධර්මයේ සමාදම්ව සිටින්නාහුද ආනන්දේනි එසේ ඇති කල්ලි වජ්ජීන්ගේ දියුණුව කැමති විය යුත්තේය පිරිහීමක් නොවන්නේය. බලන්න එතකොට මේ සමහර විට පින්වත්නි සමහර තැන්වල සමහර ප්‍රදේශවල සමහරේ නීති රීති සමහරලාට දේවල් කතා බස් කරලා තීරණ අරගෙන තියෙනවා. සමහරට ඒක අරගෙන තියෙන්නේ සමහරට අතීතයේ පැන නැගිච්ච යම් අරුබුදකාරී දේවල් ඒ සමාජීය යම් රටාවක් නිසා එතනින් අරුබුදයක් උපදින එක වැළැක්වීම පිණිස සමහරලාට බොහෝ අත්දැකීම් සහිතව තමයි සමහර දේවල් පනවලා තියෙන්නේ. නමුත් මේ පනවපු දේවල් වලට ගෞරව නොකිරීම නිසා විශාල ව්‍යසනවලට පත්වෙච්ච අවස්ථා අපි අහලා තියෙනවා. පනවපු දේවල් කඩ කරන්න ගිහිල්ලා. බුදුරජාණන් දේශනා කරන ආනන්දිනි වජ්ජීන් නොපනවන ලද දේ පනවන්නාහුද පනවන ලද දේ කඩ නොකරන්නාහුද. ඒ වගේම තමයි කියනවා නොපනවන ලද්දේ පනවන්නාහුද නොපනවන ලද්දේ නොපනවන්නාහුද පනවන ලද්දේ කඩ නොකරද්ද. යම් අයුරකින් පැරැන්නන්ගේ පනවන ලද වජ්ජි ධර්මයේහි සමාදම්ව සිටිද්ද ආනන්දයේ එසේ ඇති කල්ලි වජ්ජීන් දියුණුවම කැමති යුත්තේ කියනවා. පිරිහීමක් නොවේ කියනවා. ඊළඟට දැන් කරුණු තුනක් කිව්වා. පළවෙනි එක මොකද පින්වත්නි? සමගිය නිරන්තරයෙන් රැස්වීම. දෙවෙනි එක සමගිය රැස් වෙලා සමගිය විසිරලා යනවා සමගිය හොඳට කතා බස් කරලා කටයුතු කරනවා. තුන්වෙනි එක කොහොමද? තුන්වෙනි කාරණේ තමයි නොපනවන ලද දේවල් නොපනවති පනවන ලද දේවල් කඩ නොකරති. වජ්ජීන්ගේ යම් පැරණි පනවන ලද දේවල් නැද්ද අන්නේ වජ්ජි ධර්මයන් තුල සමාදම් වෙලා සිටිති කියන කාරණා. හතරවෙනි කාරණේ තමයි කිමානන්දේනි වජ්ජීහු යම්මේ වජ්ජීන්ගේ වැඩිමහලු වජ්ජීන් සිටිද්ද ඔවුන්ට සත්කාර කරන්නාහු වෙති ගෞරව කරන්නාහු වෙති බුහුමන් කරන්නාහු වෙති පුදන්නාහු වෙති ඔවුන්ගේ වචනය ඇසිය යුතුයයි හඟින්නාහු වෙති යන කරුණ ඔබ විසින් අසන ලද්දේද කියලා අහනවා. ස්වාමිනි වජ්ජීන් යම්මේ වජ්ජීන්ගේ වැඩිමහලු වජ්ජීන් සිටිද්ද ඔවුන්ට සත්කාර කරන්නාහු වෙති ගෞරව කරන්නාහු වෙති බුහුමන් කරන්නාහු වෙති පුදන්නාහු වෙති ඔවුන්ගේ වචනය ඇසිය යුතුයයි හඟින්නාහු වෙති යන කරුණ මා විසින් අසන ලද්දේය කියනවා. ආනන්දේනි යම් තාක් වජ්ජීහු යම්මේ වජ්ජීන්ගේ වැඩිමහලු වජ්ජීන් සිටිද්ද ඔවුන්ට සත්කාර කරන්නාහුද ගෞරව කරන්නාහුද බුහුමන් කරන්නාහුද පුදන්නාහුද ඔවුන්ගේ වචනේ ඇසිය යුතුයයි හඟින්නාහුද ආනන්දේනි එසේ ඇති කල්ලි දියුණුවක්ම කැමති යුත්තේ කියන පිරිහීමක් නොවේ කියනවා. හරි පුදුමයි. එතකොට බලන්න එතකොට පින්වත්නි වැඩිමහලු අයට සත්කාර ගෞරව කරන එක නොපිරිහෙන්න කාරණාවක්. අද ජාතියක් විදිහට ගත්තොත් කඩා වැටෙන්න මේක සෑහෙන බලපාලා තියෙනවා පින්වත්නි. කුමද්දී
වැඩිමහලු අයට ගෞරව කරන්නේ නැති බව. දරුවන්ට දෙමව්පියෝ ගැන ගෞරවයක් නැහැ. ඒ වැඩිහිටියන්ට බාලයට ගැන බාලයට වැඩිහිටියන් ගැන ගෞරවයක් නැහැ. ගෞරවනීය සිතක් නැහැ පින්වත්නි. මේ ගෞරවනීය සිතක් නැති කමම විශාල ව්‍යසනයකට පත් වෙන්න හේතු වෙනවා. ඉතින් මේ වැඩිහිටි පිරිස පින්වත්නි මේ ආයතන තුල වේවා, මේ ගමේ වේවා, මේ රටේ වේවා, එතකොට යම් කුලයක වේවා ඉන්නවනම් ඒ පිරිසට මේ ප්‍රදේශය පිළිබඳව, එතකොට එතන තියෙන තමන්ගේ පවුලේ තියෙන යම් යම් දේවල් සම්බන්ධව හැම දෙයක් පිළිබඳව දැනුම අලුත් කෙනාට වඩා වැඩි පින්වත්නි. ඒතරි පරිණත තැනුමක් තියෙන කෙනා ගන්න තීරණේ අර එයාගේ අවුරුදු සමහරට අපි තුමුගේ අවුරුදු 10 15ක සර්විස් එකක් මත තමයි සමහරට එයා ඒ තීරණේ ගන්නෙ. සමහරට අලුතෙන් ආපු කෙනාට ඒ මුකුත් නැහැ. ඒතර මොකද වෙන්නේ? ඒතර අලුතෙන් ආපු කෙනා අර මුල් කෙනාගේ අදහසට ගෞරවයක් නැත්තම්. ඒක පින්වත්නි විශාල ව්‍යසනයක් වෙනස පවතිනවා. සමහරලාට අලුතෙන් ආපු පිරිසට දැන් එතන ප්‍රශ්න කලකෝලා හදාගනිමින් එයාත් අවුරුදු 10ක් 15ක් දැන් පරිණත වෙනවා වෙනකොට. එයාත් එන්නේ දැන් කවදා හරි දවසක අර වැඩිහිටි කෙනා ගත්ත තීරණ වලටමයි. නමුත් එයාට දැන් එතන නැගී සිටින කෙනෙක් බවට පත් වෙන්න බෑ. ඇයි කුමක් නිසාද? ඇයි එයා හැසිරිච්ච විදිය එයාගේ බාල පිරිස දන්නවා. එතන මොකද වෙන්නේ? අන්න පින්වත්නි කොට අර බාල පිරිස මෙයා දැන් වැඩිමහලු වෙලා පරිණත වෙලා අත්දැකීම් බහුල වෙලා වගකීම ගන්න උත්සාහ කළාට එයාට ඊට පල්ලෙහායින් ඉන්න මෙයා දිහා බලන් හිටපු කට්ටිය මෙයාට ගෞරව කරන්නේ නැහැ ඊළඟට. කොහොමද මේ ව්‍යසනය යන්නේ හැටි පින්වත්නි? ඉහළින් ඉන්නේ දැන් රටක් විදියට ගත්තොත් එහෙම පාලකයෝ විදියට ගත්තොත් ඉහළින් ඉන්නේ හොරු නම් පහළ ඉන්න කට්ටිය හොරු නොවෙන්න කටයුතු කොහොම කරන්නද පින්වත්නි? ඒතර පින්වත්නි ඉහළින් ඉන්නේ හොරු නම් පහළ හැම කෙනාම හොරා කනවා. මේක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා පින්වත්නි එනම් වැඩිමහලු වජ්ජීන් ගැන ගෞරවනීය හිත. ඒතර ගෙදර ඉන්න වැඩිහිටි පිරිස ගැන තමන්ගේ දෙමව්පියෝ ගැන, දෙමව්පියන්ගේ දෙමව්පියෝ ගැන ඒ ගෞරවනීය හිත පින්වත්නි මොකද වෙන්නේ? දියුණුවක් කරා යන්න හේතු වෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ වචනට ඇහුම්කන් දෙන්න පුළුවන්කම දියුණුවක් කරා යන්න හේතු වෙනවා. හරි ආශ්චර්ය බුදුරජාණන් දේශනා කරන ස්වාමී කියනවා ආනන්දේනි වජ්ජීන් යම් මේ වජ්ජින්ගේ වැඩිමහලු වජ්ජීන් සිට ඔවුන්ට සත්කාර කරන්නාහුද, ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නාහුද, ඔවුන්ගේ වචනේ ඇසී යුතුයයි සිතන්නාහුද ආනන්දේනි එසේ ඇති කල්හි වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති විය යුත්තේය, පෙරහීමක් නම් නොවේ කියනවා. පෙරහීමක් නම් නොවේ කියනවා. කුමක්ද? වචනයට ඇහුම්කන් දෙන්න පුරුදු වීමයි. දැන් වචනයට ඇහුම්කන් දෙන්නත් එයාගේ හිතේ කුමක් තියෙන්න ඕන? වැඩිහිටි පිරිස ගැන ගෞරවනීය හිතක් තියෙන්න ඕන. නැත්තම් කියන දේ අහන්න හිතෙන්නේ නැහැ. දැන් මෙතෙන්ට ආයතනයක් වශයෙන් ගත්තට පස්සේ පවුලක වශයෙන් අපි දැන් පවුලට එනවා ගෙදරින් ගෙදරට අලුත් පිරිසක් එනවා, ලේලියෙක් එනවා, බෑණෙක් එනවා. දැන් මේ පිරිස අර පරිණත අය වගේ නිකන් දන්න අය වගේ මේ වැඩකිට දාන්න ගියොත් මොකද වෙන්නේ පින්වත්? එතකොට වැඩිහිටි අයගෙන් යම් ගුරුහරුකමක් ගන්න නැත්නම්, ඒ දැනුම ගන්න නැත්නම් හිතන හැට කරන්න ගියොත් මොකද වෙන්නේ? පිරිහීමක්මයි පින්වත්නි. දියුණුවක් වෙන්න විදියක් නැහැ. බුදුනෙතිට පේන්නේ නැහැ දියුණුවක්. බුදුනෙතර දියුණුවක් පේන්නේ නැහැ. දැන් අද වර්තමාන සමාජය ගත්තොත් එimhe සමහර දේශපාලනික මතදරන අය ඉන්නවා. ඒගොල්ලෝ පිළිගන්නේ තරුණ ජවයේ විතරයි. ඒගොල්ලන්ට මනුෂ්‍යත්වයේවත් ගුණධර්මවත් මුකුත් ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඕන ආර්ථිකය විතරයි. ආර්ථිකය විතරයි ඒගොල්ලෝ බලන්නේ. ඒතර ඒගොල්ලෝ අමතක කරලා තියෙන කොහොමද? වර්තමානයේ මේ මොහොත දක්වාම මේ රට ගොඩනගන්න යම් පිරිසකගේ ජවය අනුග්‍රහ කළාද ඒ පිරිස අමතක කරනවා. ඒ පිරිස අමතක කළා වර්තමානයේ රට ගොඩ ගන්න ජව සම්පන්න පිරිසක් ඉන්නවනේ ඒ පිරිස විතරයි ඒගොල්ලෝ පිළිගන්නේ. මොකද ආර්ථිකයට ඍජුව බලපාන ඒ පිරිස විතරයි කියලා තමයි ඒගොල්ලන්ගේ. ඒතර ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ ආර්ථිකයට ඍජුවම යම් මැදිහත් වීමක් වෙලා
ඒ ගන්න මහන්සියෙන් විතරයි මේ රටක් සංවර්ධනය වෙන්නේ කියන අසත්පුරුෂ හිතවිලි තුල ඉන්නවා. නමුත් ඒ රටේ ඒ රට වර්තමානයේ මේ මොහොත දක්වාම මේ ආර්ථික මේ යම් හවුල් උපකාරයක් කළාද? එතකොට ඒ පිරිස දිහා සංවේදීව බැලීම ඒ ගුණය ඒ රටේ ඒ පවුලේ ඒ ආයතනයේ අභිවෘද්ධියට බලපානවා කියන විශ්වාසය නැති වුණ පින්වත්නි දියුණුවක් නැහැ පරිහිමක්මයි තියෙන්නේ. දියුණුවක් නැහැ පරිහිමක්මයි තියෙන්නේ. විශේෂයෙන් වර්තමානයේ මේක හරියට තියෙන පින්වත්නි. සමහර බටහිර රටවල මේක තියෙනවා. ඒතර පින්වත්නි විශාල එක විනාශයක් කරා යන හේතුවක් වෙනවා. දියුණුවක් කරා යන හේතුවක් වෙන්නේ නැහැ පින්වත්නි ඒක. දැන් සමහර රටවල තියෙන හරි ආශ්චර්යයි පින්වත්නි. මේ වැඩිහිටි පිරිසට ආරක්ෂා කරන්න විවිධ නීති. එතකොට ඒගොල්ලෝ ආරක්ෂා කරන්න විවිධ තැන් හදලා. එහෙම තියෙනවා පින්වත්නි අතරේ. ඒතර ඒගොල්ලන්ගේ යම් පෙන්ෂන් එකක් තියෙනවද? ඒකෙන් ඒගොල්ලන්ට දෙන්නට ජීවත් වෙන්න පුළුවන්. ඒතර වෙනම මේ ගෙවල් හදලා. ඒතර ඒ ගෙවල් වල ඒගොල්ලෝ බලා ගන්න වෙනම තව පිරිසක් ඉන්නවා. ඒතර ඒ පිරිස තමයි එතකොට මේ පඩිය එකතු වෙන්නේ එතකොට. අරගොල්ලන්ට කන්න බොන්න ඔක්කොම සමහර අය ඉන්න මැරෙනකම්ම ඒ ස්ථානේ බොහොම සුවසේ ඉන්නවා. ඒතර බලන්නේ වර්තමානයේ දක්වාම එතකොට ඒ ආර්ථිකයට උපකාර කරපු පිරිස රකින්න විදිය. ඉතින් මේ රටවල් වලට දියුණුවක් පිණිස පවතින එක පින්වත්නි. අද අපි ලංකාවේ විශාල වශයෙන් දැන් මේක රජයක් මැදිහත් වෙලා නොකලත් පින්වත්නි අපේ ලංකාව වගේ රටවල ගුණයක් විසින් තාම මේ පවුල් වල ඒක සිද්ධිය තාම සිද්ධ වෙනවා. කොහොමද? වැඩිහිටි පිරිස රකින්න මේ ක්‍රමයක් තාම ලංකාවේ තියෙනවා. ඒ ආශිර්වාදයේ ලංකාවට බලපාන මෙච්චර ව්‍යසනයේදී, මෙච්චර ප්‍රශ්නෙද්දී, ආර්ථිකමය වශයෙන් මෙච්චර කඩාගෙන හැලෙද්දී, නමුත් මේ රට මේ දුවන්නේ සල්ලි වලින්ම නෙමෙයි එහෙනම් මේ රට දුවන්නේ. මේ කියන ගුණය විශාල උපකාරයක් කරලා තියෙනවා මේ රට දුවන්න. මේ රටේ තරම් පින්වත්නි මනුෂ්‍ය වර්ගයාට මේ මානුෂීය බවට ගත්තු තීන්දුව මම හිතන්නේ වෙන රටවල නැහැ. අධ්‍යාපනයේ ගත්තොත් එහෙනම් බලන්න දැන් ලංකාව වගේ රටක අවුරුදු 20ක් 27ක් 30ක් විතර නම් අධ්‍යාපන ලැබුණ නොමිලේ ඔක්කොම. ඊට මිනිස්සෙක් ඉපදුණු දවස් ඉඳන් මැරෙනකම්ම බෙහෙත් ගන්න නොමිලේ ඔක්කොම. ඔබ පිටරට ගිහින් බලන්න ඕන පින්වත්නි. කිසි දෙයක් නොමිලේ නැහැ. මේ රට මෙහෙමවත් පවතින පින්වත් මේ ගුණය නිසා. මේ ගුණේ තියෙන ආශ්චර්යය මේ තියෙන පින්වත්නි. හරි පුදුම දෙයක් ඒක. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ වාතාවරණයක් මත කොහොමද මේ වගේ රටක් දුවන්නේ කියලා. ඒ ගුණේක ආශිර්වාදයේ බලපානෝ. ගුණේක ආශිර්වාදයේ බලපානෝ. ඒ නිසා මේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන්, සැපය වෙනුවෙන්, සුවය වෙනුවෙන්, පහසු වෙනුවෙන්. නමුත් දැන් ඒ ඉස්සර හිටපු රජවරු කලේ එහෙමයි ඒ අදහසින්. නමුත් අද වර්තමානයේ මේක වෙලා තියෙනවා දේශපාලන වාසි පිණිස මේව කරන ස්වභාවයක් තියෙනවා. ඒක නම් ආශිර්වාදයක් පිණිස පවතින්නේ නැහැ ඉතින්. පුදු යහපත් චේතනාවක් නැහැ එතන. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් දේශනා කරන කිමානන්දින වජ්ජීන් යම් මේ කුලකාන්තාව කුල කුමාරියු සිටිද්ද ඔවුන් බලහත්කාරයෙන් ඇදගෙන මැඩගෙන තමා සමීපේ නොරඳවා ගන්න තියෙන කරුණු බහලා තියෙනවද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි මම අහලා තියෙනවා කියන ආනන්දේනි. යම්තාක වජ්ජීහුවේ කුල කාන්තාව කුල කුමාරයෝ සිටි දොවුන් බලහත්කාරයෙන් ඇදගෙනීමක් නැත්තම් තමා සමීපේ මැඩගෙන තමන් යටතේ තියාගෙන සිටීමක් නැත්තම් තමා යටතේ නොරඳවා ගන්නා හොද ආනන්දේ නිසේ ඇතිකලි වජ්ජීන්ගේ දියුණුවක්මයි කියන පිරීමක් නැහැ. බාහනතර මේ කුලකාන්තාවන්ට ගෞරව කිරීම බලහත්කාරයෙන් තමන්ගේ යටතේ තියා නොගැනීම ඒ රටේ ඒ ජාතියේ දියුණුව පිණිස පවතින පින්වත්නි. දැන් සමහර පවුල්වල ඉන්නෝ කාන්තාව කියන චරිතය තියාගන්නේ බලහත්කාරයෙන් වැඩකාරයෙක් විදියට. ඒ ජාති ඒ රටවල් විනාශ වෙනවා පින්වත්නි. ලේසි නෑ ඒවා. හරි පුදුමයි. එතකොට මේ කාන්තාවට මේ කාන්තා හිංසනේ නැතිකම ඒ රටේ දියුණුවක් පිණිස පවතිනවා.
මුත් සමහර ජාතීන් අතර තියෙන සමහර කාන්තාවන්ට ජාතිය ගැන විශාල වෛරයක් තියෙන. කුමක් නිසාද? කාන්තාවට තියෙන විශාල අඩත්තිට්ටන් නිසා. ඉතින් කාන්තාව අතරින් එනවා විශාල වෛරී ප්‍රතිපදාවක් ප්‍රතිපත්ති ගොඩනගෙන පටන් ගන්නවා පින්වත්නි. ත්‍රියෝසි විශාල පිරිහීමක් තියෙනවා. ඊළඟ දේශනා කරන කිමානන්ද වජ්ජීන් යම්මේ වජ්ජීන්ගේ ඇතුළු නුවරත් පිටි නුවරත් තිබෙන්නා වජ්ජි චෛත්‍යෝ වෙද්ද. ඒවාට සත්කාර කරති, ගෞරව කරති, බුහුමන් කරති, පුදති. ඒවාට කලින් දෙන ලද කලින් කරන ලද ධාර්මික පුද පූජා නොපිරිහිලා කර තියෙන කරුණු බොසින් අහලා තියෙනවද කියලා අහනවා. ස්වාමීනි වජ්ජියු යම්මි වජ්ජීන්ගේ ඇතුළු නුවර පිටි නුවර තිබෙන්නා වජ්ජි චෛත්‍යෝ වෙද්ද. ඒවාට සත්කාර කරති, ගෞරව කරති, බුහුමන් කරති, පුදති. ඒවාට කලින් දෙන ලද කලින් කරන ලද ධාර්මික පුද පූජා නොපිරිහිතා කරති කියලා මම අහලා තියෙනවා කියලා අහනවා. ආනන්දේනි වජ්ජීන්ගේ ඇතුළු නුවරයි පිටි නුවරයි වජ්ජි චෛත්‍ය. ඒවට සත්කාර කරනවා, ගෞරව කරනවා, බුහුමන් කරනවා, පුදනවා. ඒවට කලින් දෙන ලද කලින් කරන ලද ධාර්මික පුද පූජා නොපිරිහිලා කරනව නම් ආනන්දිනේ සේ ඇති කල්ලි වජ්ජීන්ගේ දියුණුවක්මයි කියන පිරිහීමක් නෑ කියනවා. හරි පුදුමයි පින්වත්. ඒ කාලේ ඔය චේතිය රුක්ක කියලා ස්වභාවයක් තිබිලා තියෙන. කියන්නේ මේ වඳින පුදන ගස් තිබිලා තියෙනවා. අද ලංකාවේ තියෙන අය. ඒතර බලන්න ඒතර ඒ සමාජීය ක්‍රමෙත් එක්ක තමයි පින්වත් බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා මිනිස්සුන්ට භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න බැරුණාට පස්සේ දුකසේ යනකොට අර මේ චේතිය රුක්ක කියන ඒ ස්වභාවය කාලේ තිබිලා තියෙනනේ වඳින පුදන ගස්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සම්බුදු බවට පත් වෙන මොහොත සෙවණ සලසාලු. ඒ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජාණන් රූපණය කරන අනුදැන්නේ කුමක් පිණිසද? ආන්ගේ පිණිසයි. ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙන චෛත්‍ය වඳිද්දී, බෝධි වඳිද්දී, පිළිම් වහන්සේලා වඳිද්දී ඒවට පුද සත්කාර කරනව නම් පින්වත්නි ඒක රටක, ජාතියක, ගෙදරක දියුණුව පිණිස පවතින පිරිහීම පිණිස පවතින්නේ. දැන් බොහෝ ගෙවල් වල ගත්තොත් පින්වත්නි ලංකාවේ මිනිස්සුන්ගේ මොන නොකට අපට මේ නොපනත්කම් තිබ්බත් ඒ මිනිස්සුන්ගේ ගෙදර පිළිමයක් තියාගෙන වඳින ගතියක් තියෙනවා. සමහරවිට මේ වඳින එකකින් මේ මිනිසුන් ගෙවල් වලට තියෙන ආරක්ෂාව මේ මිනිසුන් තේරෙන්නේ නැහැ. කවදාද දවසක ඒක අතහරින්න ඕන ඒකේ ස්වභාවය තේරුම් ගන්නට. හරි විශ්මිත දෙයක් පින්වත්නි. ඒ නිසා මේ චෛත්‍ය වඳිනවා කියන එක, අද යුගයේ හැටිනම් බෝධි වඳිනවා කියන එක, භාග්‍යතුන් වහන්සේ සිහි කරන වන්දනා කරනවා කියන එක. ඒතර මේ ලංකාව පුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විසිරී පැතිරී චෛත්‍ය ඉදි වෙලා තියෙනවා. ඒතර මිනිස්සු ඒව වඳින තාක්කල්, පුදන තාක්කල්, ඒවට සත්කාර සම්මාන ගෞරව කරන තාක්කල් දියුණුවක්මයි මේ රටට තියෙන්නේ, පිරීමක් නෑ. මෙච්චර ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි, දෙමළුන්ගේ ආක්‍රමණ තියෙද්දි මේ රට තාමත් මේ විදියට කොල්ල කාගෙන මේ රට යද්දිත් තාමත් මේ පවතින්නේ මේ මිනිස්සුන්ගේ මේ ගුණධර්ම නිසා. කොහොමද? වැඩිහිටියන්ට සලකන ස්වභාවය, වැඩිහිටියන්ට ඇහුම්කන් දෙන ස්වභාවය, ඊළඟට මේ භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන චෛත්‍ය බෝධිය පිළිම වඳින ස්වභාවය නිසා, ඒ වගේම මේ තියෙන ආශිර්වාදය ලංකාව ආරක්ෂා කරන පින්වත්නි. ඒ නිසා අද වඳින පුදන අයට හොඳ ලස්සන තව දෙයක් කරගන්න තමන් භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන වඳිනවා වගේම තමන්ට ඒකෙන් රැකවරණයක් සැලසෙනවා වගේම එහෙනම් මුළු රටටම රැකවරණයක් සැලසෙන, ජාතියටම රැකවරණයක් සැලසෙන කරුණක් බවට පත් වෙනවා කියන කාරණේ තමන් තේරුම් ගන්න පින්වත්නි. ඊළඟ දේශනා කරන කිමානන්ද වජ්ජීන් විසින් කිම නොවැඩි රහතන් වහන්සේලා වජ්ජි දේශයට වඩින්නාහුද? වැඩම කළ රහතන් වහන්සේලා වජ්ජි දේශයේ පහසුවෙන් වාසය කරන්නාහුදයි. රහතුන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණ සහ පහසුකම් මැනවින් සලසන ලද්දේ යන කරුණ ඔබ විසින් අහලා තියෙනවද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි මම අහලා තියෙනවා කියනවා. ස්වාමීනි නොවැඩි රහතන් වහන්සේලා ඒ දේශයට වඩිනවාහුද? වැඩම කළ රහතන් වහන්සේලා වජ්ජි දේශයේ පහසුවෙන් වාසය කරන්නාහුදයි. රහතුන් කෙරෙහි ධාර්මික ආරක්ෂාව පහසුකම් සපයලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. ආනන්දේනි වජ්ජීන් විසින් නොවැඩි රහත්තුන් වඩම්මන්න යම් තීන්දුව තීරණ අරන් තියෙනවා නම් දිනුවක්මයි කියනවා.
ඒ දේශයට වැඩම කළ රහතන් වහන්සේලාට පහසුවෙන් වාසය කරන්න ඉඩහසර හදලා තියෙනවා නම් දියුණුවක්මයි කියනවා. ඒ වගේම තමයි කියනවා ධාර්මික ආරක්ෂාව ධාර්මික පහසුව සලසලා තියෙනවා නම් ආනන්දේනි දියුණුවක්මයි කියනවා, පිරිහීමක් නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මගධ මහා මාත්‍ය වස්සකාර බ්‍රාහ්මණය ඇමතුවා. ඊට පස්සේ තමයි වස්සකාර බ්‍රාහ්මණය පැත්තට අවධානය යොමු කළේ. බ්‍රාහ්මණය එක් සමයක මම විශාලා මහනුවර සාරන්දද චෛත්‍ය ස්ථානයේ වාසය කළා. එහිදී බ්‍රාහ්මණය වජ්ජයෙන් හට මේ සප්ත අපරිහානී ධර්මයන් දේශනා කළා. බ්‍රාහ්මණය යම්තාක් වජ්ජීන් තුල මේ සප්ත අපරිහානී ධර්මයේ පවතිද්ද මේ සප්ත අපරිහානී ධර්මයන් තුලත් වජ්ජීව දකින්න ලැබෙද්ද බ්‍රාහ්මණය එසේ ඇති කල්ලි වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති යුතුයි කියනවා. පරිහානියක් නෙමෙයි කියනවා. මිසේ වදාළ කල්ලි මගධ මහා මාත්‍ය වස්සකාර බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ කියනවා බවත් ගෞතමයන් වහන්සේ මේ එක් අපරිහානී ධර්මයෙන් පවා සමන්විත වජ්ජීන්ගේ දියුණුවක්මයි කියන කැමති වෙන්න ඕන. පිරිහීමක් නෙවෙයි කියන එසේ ඇති කල්ලි අපරිහානී ධර්මයන් සතකින් සමන්විත වුණොත් කවර කතාවද ස්වාමීනි කියලා අහනවා. කවර කතාවද කියලා අහනවා. එතන ඉතින් බලන්න එතකොට මේ වස්සකාර බ්‍රාහ්මණය පවා හරි ප්‍රඥාවන්ත තේරුම් ගත්ත ඉක්මනින්ම. බවත් ගෞතමයන් වහන්සේ මේ වේදේහ පුත්‍ර අජාසත් මගධ රජුට නම් චාටුබස් කියලා හරි මිත්‍ර ભેදයක් කරලා හරි වජ්ජීන්ගේ දේශය යටත් කරගන්නවා කියන එක නම් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. මේ කරුණු හත තියෙන තාක්කල් මේ කරුණ දැන් බලන්න වස්සකාර බ්‍රාහ්මණය තේරුම් ගත්ත මේ කරුණු හත තියෙන තාක්කල් පිරිහීමක් නැහැ. මේ වජ්ජි දේශي විනාශ කරන්න නම් අනිවාර්යෙන් එක බොරු කියන්න ඕන. එක්ක මිත්‍ර ભેද උපද්දන්න ඕන කිව්වා. ඊට පස්සේ පින්වත්නි මේ වස්සකාර බ්‍රාහ්මණය කියන බවත් ගෞතමයන් වහන්සේ දැන් ඉතින් අපි යන්නම් අපිට බොහෝ කටයුතු වෙනවා කිව්වා. ඊට පස්සේ බ්‍රාහ්මණය දැන් යමකට කාලේ නම් යන්න කිව්වා. ඒකට සුසු කාලය කිව්වා. ඊට පස්සේ මගධ මහා මාත්‍ය වස්සකාර බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගේ බාහිතේ හතුටින් පිළි අරගෙන අනුමෝදන් වෙලා පින්වත්නි හුනස්ෙන් නැගිටලා ගියා. හරි ආශ්චර්යයි පින්වත්නි. එතකොට හොඳට පැහැදිලි. එතකොට මේ ගදරක වේවා ආයතනික වේවා වැදගත්ම කරුණු හතක් පින්වත්නි මේක. නිතර නිතර රැස් වෙනවා කියන එක, සමගියෙන් අවශ්‍ය gedara තියෙන දේවල් කතාබස් කරනවා කියන එකට, සමගිව තීන්දුව తీරන ගන්නවා කියන එක, සමගිව කටයුතු කරනවා කියන එක හරි වැදගත් කාරණාවක්. ඊළඟට තමයි නොපනවපු දේවල් පණවන්න යන්නේ නැත්තම්. පණවපු දේවල් කඩ නොකර ආරක්ෂා කරනවා නම් මේ ඒවා ආයතනේ රටේ ජාතියේ ගෙදරක සමගිය පිණිස නොපෙරීම පිණිස පවතිනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, මේ වැඩිමහලු පිරිසට සත්කාර කරනවා කියන එක, වැඩිමහලු පිරිසගේ වචනට අවනත වෙනවා කියන එක දියුණුවක් තියෙන පින්වත්නි, පිරිහීමක් නෙමෙයි. ඒ වගේම තමයි කුලකාන්තාව කුල කුමාරීන්ට ගෞරව කරනවා කියන එක. බලහත්කාරයෙන් ඒ අයට ඒගොල්ලෝ වසඟ තියාගන්න නැතුව තියාගන්නේ නැහැ කියන කාරණේ දියුණුව පිණිස පවතිනවා පින්වත්නි. දියුණුව පිණිස පවතිනවා. ඒ වගේම තමයි වජ්ජීන්ගේ ඇතුළු නුවර පිටි නුවර දැන් ඇතුළු නුවර පිටි නුවර තියෙන මේ වජ්ජි චෛත්‍ය. දැන් අද යුගයේ නම් මේ ලංකා පුරා පැතිරී තියෙන චෛත්‍ය බෝධිය පිළිම ශාස්ත්‍රුන් වහන්සේ කරන වන්දනා කරන් තියෙන දේවල්. ඒවා නිරන්තරයෙන් සත්කාර සම්මාන දක්වමින් වදිනව නම් පුදනව නම් ඒ නොපිරිහිලා කරනව නම් දියුණුවක්මයි, පිරිහීමක් නෑ පින්වත්නි. ඊළඟට කියනවා නොවැඩි සංඝයා වඩම්මනව නම්, වැඩි සංඝයාට පහසුකම් සලස්වනව නම්, ධාර්මික ආරක්ෂාව සංඝ සමාජය උදෙසා සලස්වනව නම් ඒක ඒ රටේ ඒ ජාතියේ දියුණුව පිණිස මිසක පිරිහීමක් පිණිස පවතින්නේ නැහැ පින්වත්නි. හරි ආශ්චර්යයි. ඉතින් පින්වත්නි බලන්න මේ ගෘහ ගෙදරක වේවා, ආයතනික වේවා, රටක් විදියට වේවා, ජාතියක් විදියට ගත්තත් එහෙනම් මේ දියුණුවක් කරා යන ක්‍රමී මේකයි. මේ ක්‍රම හත අතහැරලා දියුණුවක් වෙනව නම් ඒක දියුණුවක් කරා යන හේතු වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා මේ හත තුල පිහිටලා ඉඳගෙනයි සංවර්ධනයේ පිණිස, දියුණුව පිණිස තීන්දුව తీරන ගන්නව නම් යම් රටක,
යම් කුලයක, ගෙදරක, ආයතනයක මේ හතේ පිහිටා තමයි අනිත් තීන්දුව තීරණ ටික ගන්න ඕන පින්වත්නි. ඒ ගෙදර ආයතන රටේ දියුණුවක් පිණිස පවතිනවා. ඉතින් හරි ආශ්චර්යයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපදා නොපිරිහෙන ප්‍රතිපදා. ඒ නිසා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ උදාාර අවබෝධය ගැන සිත පහදවාගෙන නොපිරිහුණු ජීවිතයක් උපදවා ගන්නට මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද්දින සම්බුදු සිතක අසිරිය ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එක්සත් රාජධානී පදිංචි පින්වත් ප්‍රසංග මදුවාගොඩ පින්වත් මහත්මයා විසින්. ඉතින් මේ රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පත් දිවුර, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ටත්, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධී ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ පින්වත් ප්‍රසංග මදුවාගොඩ පින්වත් මහත්මයා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට, ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ප්‍රසංග මදුවාගොඩ මහත්මයාට, බිරිඳ වන එරන්දී මදුවාගොඩ මහත්මියට, තව්තිස මදුවාගොඩ පුතුට, ඉසිදී මදුවාගොඩ දියණියට, අනුතත් මදුවාගොඩ පුතුට, සිහිඳි මදුවාගොඩ දියණියට, දෙමව්පියන්ට, පවුලේ සියලු දෙනාට, ගාල්ලේ සහ දංගෙදර උළුවිටිකේ පදිංචි දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.